සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහම් මසුණු කැමැත්තෙන් මේ පෙරේදීත් බෞද්ධ ආරෝප වාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ ආරෝප වාහිනිය මේ පෙරේදී sannivedanaya කරන දේශනාව අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති මහා විහාරස්ථ බෞද්ධ නාලිකාවේ අනුරාධපුර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මැදිරි පරිසරයේ සිට මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් දම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින අනුරාධපුර පෙරමියප් කුලම සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය පිටිකල ගුණරතන පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාතුනාත රන්වා නමස්කාර පූරකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සදහැවතුනේ දේශනාවේ දායකත්වය ලබා දී කටයුතු කරනවා කොළොන්නාවේ පදිංචි නිමල් පීරිස් මහත්මයා ඇතුළු පීරිස් පවුලේ සියලුම දූදරුවන් විසින්. එහෙමනම් අපි ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චක්ඛුං භික්ඛවේ අනිච්ඡං යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්ථා යදනත්ථා නීතං මම නීසෝ හමස්මි නමේසෝ අත්ථාති යතා භූතං දට්ඨබ්බ පඤ්ඤාය දට්ඨබ්බං. ධර්ම ශ්‍රවණාබිලාසී ගුණපුරණ කාරුණික පින්වත්නි, අදත් බෞද්ධ මාධ්‍ය ජාලයේ අනුරාධපුර ශාඛාවට ඇවිල්ලා කොළොන්නාවේ පදිංචි නිමල් පීරිස් මහත්මාණන් ඇතුළු ඒ සහෝදර සහෝදරියන් පීරිස් පවුලේ දුවදරුවන් ඥාති හිතයිසින් පිරිවරා ගනිමින් ජීවිතයෙන් ඉටු වෙන්නට තියෙන තවත් සත්පුරුෂ මහා යුතුයකමක් සම්පූර්ණත්වයට පත් කරමින් උදාරතර මහා පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ආසන්නතම විශේෂිත අරමුණ බවට පත් වුණේ
වසර 90 ගණනක් දිවි ගෙවලා අවසාන මොහොත දක්වාම ඊ타ත්ම සිහිනුවණින් සද්ධර්මයේ ශ්‍රවණය කරගනිමින් ධර්මයේ පිළිබඳව ලොකු නුවණක් අවබෝධයක් අවදි කරගෙන අවසාන මොහොතේ පවා ධර්මයේ කෙරෙහි මහත් වූ ප්‍රසාදයෙන් ගෞරව නමස්කාර කරමින් දෙනෙත් පියාගත් එම්.එම්. පීරිස් දයාබර පියතුමන්ගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙනුයි මේ ධර්ම දේශනාමය පින්කම සංවිධානය වුණේ. එවැගේම ඊට වසර ගණනාවකට පෙර අභාවයට පත්වන්නට යෙදුණු තම ආදරණීය මෑණියන් වහන්සේ කේ.කේ.එම්. පෙරේරා ආදරණීය මාතාවගේ ගුණයද සිහිපත් කරගෙන වසර 4කට පෙර අභාවයට පත්වන්නට යෙදුණු හදිසියේ වියෝ වූ තරිණී විජේසිරිවර්ධන දයාබර දියණිය සිහිපත් කරගෙන ඒ හැමට පුණ්‍යානුමෝදනා කිරීමේ උතුම් අදහසත් මේ හැමට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ සලසා ගනිමින් අපටත් බණ අහන හැම දෙනාටමත් සියලු ලෝ සතුනටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා දෙලොව ශාන්තියම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනා අරමුණු සිත්ති තබාගෙනයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෝකයට අතිශයින් දුර්ලභ දෙයයි සද්ධර්මය. එනිසා මේ පින්වතුන් කල්පනා කළා හැම දානයකටම වඩා ධර්ම දානය උතුම් බව. ඒ අනුව තමනුත් අද මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරගෙන ඉදිරි දිනයක ලංකාවාසී ලෝවාසී බොහෝ දෙනාට දහම් පිපාසෙන් සිටින ඒ හැම දෙනාගේම පිපාසාව සංසිඳුවමින් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නට අදහස් කළා. ඒ මව්පියන් ඇතුළු දියණියන්ටත් මේ හැම දෙනාටමත් පින් රැස් කර ගැනීමේ උතුම් අරමුණ ඇතිව ඉතින් ඒ සියලු සම්මයක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සිද්ධ වේවා. ඒ මිය පරලෝකීය පියතුමන් මෑණියන් දියණියන් ඇතුළු හැමට දෙලොව ශාන්තිය උතුම් නිවන් සුව සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් අපි අපේ සිත්වල ඇති කරගෙන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. පින්වතුනි, අද දවසේ මේ පින්වතුන් අපෙන් ඉල්ලීමක් කළ ආරාධනා කළ වෙලාවෙම මේ සලායතන පිළිබඳව සලායතන නිරෝධය පිළිබඳව යම් දේශනාවක් සිද්ධ වුණොත් හොඳයි කියලා. ඉතින් මේ වගේ පුංචි වෙලාවක බඳු ගැඹුරු දහමක් පැහැදිලි කර ගැනීම පහසු වෙන්නේ නැහැ. ඒත් අපිට මේ වෙලාවේ හැටියට ඒ ගැන යමක් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා, සූදානම් වෙනවා. සලායතන කියලා කියනකොටම අපේ මතකයට එනවා ඇහැ කන නාසය දිව කය මනස පිළිබඳව. චක්ඛායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන. අපිට මේ ආයතන ගැන කතා කරනකොටම එක්තරා ආකාරයක මිත්‍යා දෘෂ්ටියක් හිතට නැගෙන්නේ. ඒ කොහොමද? මම කියලා කෙනෙක් ඉන්නවා. ඉන්නා වූ මට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, ඊට යටින් කටක් තියෙනවා, කට ඇතුලේ දිවක් තියෙනවා, බඹයක් පමණ වූ සිරුරක්, කයක් තියෙනවා. අපට හැම වෙලාවෙකම ඉන්න කෙනෙකුගේ ආයතන 6ක් පිළිබඳව තමයි
අරමුණු වෙලා තියෙන්නේ. මම ඉන්නවා මට ආයතන 6ක් පවතිනවා. අනුන් ඉන්නවා අන් අයට ආයතන 6ක් තියෙනවා. අපි මෙන්න මේ සංකල්පය තුල තමයි ආයතන දෙස බලලා තියෙන්නේ. මේ සංකල්පයේ මත ඉඳගෙන තියෙන ඇහැක, තියෙන කනක, තියෙන නාසයක, තියෙන දිවක, තියෙන කයක මනසක අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්ම භාවය බැලීමයි ලෝකෙට පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි එයද දහම කියලා ගැඹුරෙන් නුවණින් විමසුවොත් අපට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. මොකද අපට හැමතිස්සෙම ඇහැ තියෙන දෙයක් වෙලා කනනාසය දිවකය තියෙනා වූ දෙයක් වෙලා. එතකොට අපි තියෙන දේක අනිත්‍යතාවය තමයි බලන්න හදන්නේ. ඇති දේක අනිත්‍යතාවයයි බලන්න හදන්නේ. ඇති දේක දුකයි අනාත්මයයි බලන්න හදන්නේ. එතකොට අපට මේද බුදුරජාණන් වහන්සේ වදාළ දහම කියලා විමසන්න වෙනවා. ඉතින් අපි මෙන්න මේ අර්ථයන් ටික අද දවසේ මේ වෙලාවේ තේරුම් ගත්තොත් අපි හුඟක් දෙනෙකුට ඊට වැඩි යමක් නැති වුණත් යම් තැනකට එන්න, යම් අදහසකට එන්න අපට හුඟක් ප්‍රමාණවත් වේවි. පින්වතුනි, අපි ඔබෙන් ඇහුවොත් ඔබ ඔබේ ඇහැ දැකලා තියෙනවද කියලා? ඔබ ඔබේ කන දැකලා තියෙනවද කියලා? ඔබ ඔබේ නාසය දැකලා තියෙනවද කියලා? ඔබ ඔබේ දිව දැකලා තියෙනවද කියලා? ඔබ ඔබේ කය දැකලා තියෙනවද කියලා ඇහුවොත් සමහර වෙලාවට මේක මෝඩ ප්‍රශ්නයක් වගේ හිතෙන්නේ නැති. ඒත් ඇත්තටම බලන්න ඔබ ඔබේ ඇහැ දැක්කද කියලා? ඔබ සමහර වෙලාවට තව කෙනෙක්ගේ දෙයක් දැකලා මේ වගේ ඇස් දෙකත් මට තියෙනවා කියලා, මටත් තියෙනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්තම් අපි ඇස් දෙක දකින්න යන්න ඇති කණ්ණාඩියක් ළඟට. කණ්ණාඩිය ළඟට ගියාම මොකද්ද පෙනුනේ? ඇස් දෙකද? ටිකක් හිතලා බැලුවොත් ඒ පෙනුනේ මොකක්ද කියලා පෙනෙන්න හේතු වෙන ධර්මතා කීපයක් එහි යෙදුණා. කණ්ණාඩිය නොතිබෙන්න ඔබට කිසියම් යමක් දැర్శණය වෙන්නේ නැහැ. කණ්ණාඩිය තිබුණත් කණ්ණාඩිය ඉදිරියට ඔය කය නොගියනම් එහෙම ප්‍රතිරූපයක්, ප්‍රතිබිම්බයක් ඔබට දැర్శණය වෙන්න විදිහක් නැහැ. කණ්ණාඩියේ තිබුණත් කණ්ණාඩිය ළඟ ඔබ හිටියත් අන්ධකාරයක් වුණා නම් එතන ඒත් ඔය දැర్శණය වෙන්න විදිහක් නැහැ. එහෙනම් එතන ආලෝකයක් තිබිලා තියෙන්න ඕන. දැන් කණ්ණාඩියත් ආලෝකයත් භෞතික කයත් ඇතිකල්හි ඔබට පේන යමක් හම්බ වෙලා තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රතිබිම්බය කියලා. ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඔබ ඇහැ දකිනවා, කන දකිනවා, නාසය දකිනවා, දිව දකිනවා, කය දකිනවා. ඇත්තටම ඔබ මේ දකින්නේ ඇහැද? කනද? නාසයද? දිවද? කයද? මොහොතක් ඔබ විමසිලිමත් වුණොත් කණ්ණාඩියේ නැත්තම්, ආලෝකයේ නැත්තම්, ඉදිරියේ ඇති කය නොතිබුණේ නම් ප්‍රතිබිම්බයක් අපට හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බය කියලා කියන්නේ කණ්ණාඩිය නෙමෙයි.
ප්‍රතිබිම්බය ආලෝකයද නෙමෙයි. ප්‍රතිබිම්බය ඉදිරියේ ඇති කයද නෙවෙයි. ප්‍රතිබිම්බය කණ්ණාඩියට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ, කයට අයිතිත් නෑ. ප්‍රතිබිම්බය කණ්ණාඩිය තුල තිබුණත් නෙමෙයි, ආලෝකය තුල තිබුණත් නෙමෙයි, කය තුල තිබුණත් නෙමෙයි. මෙන්න මේ හේතු එක් වෙන තැන ප්‍රතිබිම්බයක් පෙර නොතිබීම හටගෙන තියෙනවා. එතකොට ඒ ප්‍රතිබිම්බය මේ හේතු එකකටවත් අයිති නෑ. හැබැයි හේතු නැතිව හටගන්න විදියකුත් නෑ. හේතු ඇති කල්හිම ප්‍රතිබිම්බයක් හටගෙන තියෙනවා. එතකොට ඔබට පෙනෙන දේ හේතු නෙමෙයි, හේතුන්ට අයිතිත් නෑ, හේතු තුල තිබිච්ච දෙයක්ුත් නෙමෙයි. හේතු ඇති කල්හි පෙර නොතිබීම හටගත්ත යම. දැන් ඔබ ඒ දිහා බලාගෙන, ඒ ඵල ධර්මතාවය දිහා බලාගෙන මේ තියෙන්නේ ඇහැයි, මේ තියෙන්නේ කනයි, මේ තියෙන්නේ නාසයයි, මේ තියෙන්නේ දිවයි, මේ තියෙන්නේ කයයි, මේ පේන්නේ මමයි කියලා, මාවමයි කියලා හිතා ගන්න ඇති. හිතාගත්තා කියන්නේ ඒක සංකල්පයක්. ඇත්තක් නෙමෙයි. හිතලුවක්. ඔබට කවදාවත් කණ්ණාඩියක් ළඟ ඇහැ දකින්න හම්බ වෙන්නේ නැහැ. කන නාසය දිවකය දකින්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බයක් දැකලා මේ ඇහැයි, මේ කනයි, මේ නාසයයි කියලා හිතා ගන්න ඇති. ඒක හිතාගත්ත බවක්. ප්‍රතිබිම්බය කියලා කියන්නේ මේ හේතු තුනටම අයිති නැති දෙයක්. ඊළඟට ඔබට ඇහැ පේන්න පුළුවන් වෙන්නේ ඉදිරියේ ඉන්න කෙනාගේ. හැබැයි ඉදිරියේ ඉන්න කෙනාගේ ඇහැ පේනවා කියන එකත් කණ්ණාඩිය ළඟ බලනවා වගේම වැඩක්. එහෙම බලලා ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ මැහැක් මට තියෙනවා කියලා. ඒත් හිතාගත්ත බවක් නේ. දැකපු බවක් නෙමෙයි. ඉදිරියේ තියෙනවා දකින්නවා කියන තැනත් අර කණ්ණාඩියයි, ආලෝකයයි, රූපයයි හේතු ඇති කල්හි දැකීමක් වුණා. ඇහැ නැත්තම්, රූපේ නැත්තම්, චක්කු විඥානේ නැත්තම් දකින්න බෑ. ඇහි රූපයයි චක්කු විඥානයයි ඇති කල්හි දැකීමක් වෙනවා. දැකීම ඇහැටවත්, රූපේටවත්, චක්කු විඥානයටවත් අයත් වූවක් නොවේ. එතනත් ගැඹුරින් විමසා බැලුවොත් අර වගේමයි. හැබැයි අපි හිතා ගන්නවා ඉස්සරහා ඉන්නවා කෙනෙක්, එයාගේ ඇහැ පේනවා මට, මේ වගේ ඇහැක් තමයි මට ඇත්තේ කියලා. එතකොට අපිට අපේ ඇහැ ගැනවත් අත්දැකීමක් නැහැ. අපිට අපේ කන ගැන, නාසය ගැන, දිව කය ගැන අත්දැකීමක් නැහැ. අපි හිතාගත්ත බවක්, ඇති බවට ගත්ත බවක් තියෙන්නේ. එනිසා අපි යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් මත පිහිටලමයි අපේ ජීවිතය පවතින්නේ. ඒ සක්කාය දෘෂ්ටිය මතමයි අපි ධහම පිළිබඳව හොයලා කියවලා තියෙන්නේ. ওই දෘෂ්ටි මත ධහම ගවේෂණය කළොත් අපට හම්බ වෙන්නේ හැබැයි උත්තරයක් නෙමෙයි. අපි ධර්මයේ සොයන්න ඕන මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන විදිහට, නිදහස් වෙන විදිහට. ඇති බවට ඉඳගෙන ඇති දෙහි අනිත්‍ය බලන එක පහසුයි. අපි ඇහැක් තියනවා කියලා හිතාගෙන තියෙන ඇහැ අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, දුක් දේ අනාත්මයි, අනාත්ම වූ දේ මම මගේ ආත්මය වශයෙන් නොගත යුතුයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා කියවනවා. කන අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, දුක් නිසා අනාත්මයි, අනාත්ම වූ කන මම නෙවෙයි,
මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියනවා. දැන් මුලින් මට තියෙනවා, මට ඇහැක් තියෙනවා, කනක් තියෙනවා කියලා ආත්ම කරගෙන ඒක අනිත්‍යයි, දුකයි, අනාත්මයි, ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියනවා. මේක තමයි අපි කරන ක්‍රියාව, අපි කරන භාවනාව ලෝකෙ හුඟක් දෙනෙක්. හැබැයි දැන් අපි කෙනෙකුගෙන් ප්‍රශ්න කළොත් ඔබ ඇහැ කියන්නේ ඔය අනිත්‍ය වූ ඇහැ මොකක්ද කියලා, ඔබ අනිත්‍යයි කියන ඇහැ කුමක්ද කියලා අපි ඇහුවොත්, හමද ඇහැ, සිවියද ඇහැ, මසද ඇහැ, නහරද ඇහැ, ස්නායුද ඇහැ, ලේද ඇහැ, සෛලද ඇහැ, කඳුළුද ඇහැ, පරමාණුවද ඇහැ, ධාතුවද ඇහැ කියලා ඇහුවොත්, දැන් මේකින් එකට අපි විමසුවොත් හම නම් ඇහැ කියන්නේ, එහෙනම් හම ඇති හැම තැනකම ඇස් තියෙන්න වෙනවා. සිවියට නම් ඇහැ කියන්නේ, සිවිය ඇති හැම තැනකම ඇස් තියෙන්න ඕන. මසට නම් ඇහැ කියන්නේ, මස් ඇති හැම තැනකම ඇස් තියෙන්න ඕන. ස්නායු නම් ඇහැ කියන්නේ, ස්නායු ඇති හැම තැනකම ඇස් තියෙන්න ඕන. සෛල නම් ඇහැ කියන්නේ, සෛල ඇති හැම තැනකම ඇස් තියෙන්න ඕන. ලේ කඳුළු නම් ඇහැ කියන්නේ, ලේ කඳුළු ඇති හැම තැනකම ඇස් තියෙන්න ඕන. පරමාණුව නම් ඇහැ කියන්නේ, පරමාණු ඇති හැම තැනකම ඇස් තියෙන්න ඕන. ධාතුව නම් ඇහැ කියන්නේ, ධාතු ඇති හැම තැනකම ඇස් තියෙන්න ඕන. එහෙනම් දැන් ඔබට තේරෙනවා මේ එකක්වත් ඇහැ නෙවෙයි කියලා. එහෙනම් ඇහැ කියන්නේ මොකද්ද? දැන් අපට ඇහැ කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නයක් එනවා. දැන් අපි ඇහැ කියන තැන අපි දන්න ලෝකයේ තුල ඉඳගෙන පරීක්ෂා කළොත් අපට ඇහැ ගලවලා වෙන් කරමින් පරීක්ෂණයක් කළොත් විද්‍යාගාරයක් තුල අපට හම්බ වෙන්නේ හම, සිවිය, මස, නහර, ස්නායු, සෛල, ලේ, කඳුළු, පරමාණු, ඊටත් එහාට ගියොත් ධාතු. ඊට වැඩි යමක් හම්බ වෙන්නේ නැහනේ. එහෙනම් ඇහැ කියන්නේ කොයි එකටද? ඔය එකක්වත් ඇහැද? සමහර වෙලාවට කියන්න පුළුවන් මේ ටික එකතු වුණාමයි ඇහැ කියලා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ ටික ඔක්කොම එකතු වුණාම තමයි ඇහැ කියන්නේ කියලා. එහෙත් පින්වතුනි, එකින් එක විමසා බැලුවාම ඇහැක් හම්බ නොවන තැනක ඔක්කොම ටික එකතු වුණාම ඇහැක් හම්බ වෙන්න විදිහක් නැහැ. අපි මේසයක් කියලා කියනකොට මේ ඉදිරියේ තියෙන දෙයට මේසෙ කියයි. අපි වෙන වෙනම කෑල්ලෙන් කෑල්ල වෙන් කරලා ඇහුවොත් මේකද මේසි, මේකද මේසි, මේකද මේසි කියලා. ඔබ කියන්නේ එකක්වත් මේසි නෙමෙයි කියලා. එහෙනම් මේසිකෝ කියලා ඇහුවොත් ඔය ඔක්කොම ටික එකතු වුණාම තමයි මේසි කියලා. හොඳයි, අපි මේ කෑලි ටික එකට එකතු කරලා මිටියක් බැඳලා තිබ්බොත් කෑලි අඩුවක් නෑ, ඔක්කොම තියෙනවා. ඔබට මේ මේසි කියලා කියන්න පුළුවන් වේවිද? නෑ. එහෙනම් මේ අවයව ටික මේසෙ නෙමෙයි. මේ අවයව මේ ආකෘතියට ඇති කල්හි මේ ඔබ හඳුනා ගන්නවා මේසි කියලා. ඔබ කිසියම් ප්‍රඥප්තියකින් මේසයක් කියලා හඳුනා ගැනීමක් තියෙනවා. අවයව ටික මේසෙ නෙමෙයි. මේසෙ කියන්නේ නමක්. පඤ්ඤප්තිය පනවගත් එක. මෙන්න මේ ආකෘතියට මේ අවයව ටික පිහිටියාම ලෝකේ ඒකට නම් කරලා තියෙනවා මේසෙ කියලා. එතකොට මේසෙ කියන්නේ නමක්, ප්‍රඥප්තියක්. මේ අවයව ටික නෙමෙයි.
අවයව අනෙකක්. පඤ්ඤප්තිය අනෙකක්. එතකොට මෙන්න මේ වගේමයි අර අපි ඇසක් විමසා බැලුවාම හමු වෙන අවයව ටිකත් මේ අවයව ටික වගේමයි. අවයව ටික ඇහැ නෙමෙයි. ඇහැ පඤ්ඤප්තියක්. පනවගත් එකක්. ඇහැ කියන පඤ්ඤප්තිය පැනවීම නිකම්මත් නෙමෙයි. මේ අවයව ඇති තැන මේ සසම්භාර චක්සුසේ ඇති තැන අපට හමු නොවන අපට හසු නොවන යම් කෘත්‍යයක් කරන්න පුළුවන් හැකියාවකුත් ඒ තුල තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රසාද චක්සුසේ කියලා. දැකීමේ කෘත්‍ය කරන්නට කර්මජව හටගත් රූපයට අපි කියනවා ප්‍රසාද චක්සුසේ කියලා. ඒ ප්‍රසාද චක්සුසේ හරහා තමයි දැකීමේ කෘත්‍ය කරන්නේ. ප්‍රසාද චක්සුසේ පිහිටන්න ඔය මාංශ චක්සුසේ සසම්භාර චක්සුසේ ආධාර වෙනවා. එතකොට ඇහැ කියලා කියන්නේ තියෙන එකක් නෙමෙයි. තියෙන එකක් නෙමෙයි කියලා කිව්වහම ලෝකේ සම්මත ලෝකේ කවුරුවත් පිළිගන්නේ නැහැ. එයි මේ තියෙන්නේ ඇහැ. මේ තියෙන්නේ ඇහැ කියලා තර්ක කරනවා. එතනදී අපි ඇහැවොත් ඔයා ඇහැයි කියන එක හැමතෙද ඇහැ කියන්නේ? සිවියටද මසටද නහරටද කියලා වෙන වෙනම ඇහුවාම තියෙනවා කියන ඇහැ හම්බ වෙන්නේ නැහැ. නිරුත්තර වෙනවා. අපට ඇහැ මෙහෙන් හොයාගන්න බෑ. ඇහැ එහෙම හොයන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ලෝකයේ තුල මෙන්න මේ අවයව සහිත තැනට ඇහැ කියන පැනවීමක් කරලා තියෙනවා. පොදුවේ අපි බැලුවොත් නිදර්ශනයක්ගෙන අපි පිටිගොලියක් අනාගත්තොත් ඒ පිටිගොලියෙන් අපට පුළුවන් පාන් ගෙඩියක් හදාගන්නත් පුළුවන්. ඒ පිටිගොලියෙන් ටිකක් අරගෙන රෝස් පාන් ගෙඩියක් හදාගන්නත් පුළුවන්. ඒ පිටිගොලියෙන් ටිකක් අරගෙන කිඹුලෙක් හදාගන්නත් පුළුවන්. ඒ පිටිගොලියෙන්ම තව ටිකක් අරගෙන බනිස් ගෙඩියක් හදාගන්න පුළුවන්. බොහෝ දේවල් හදාන්න පුළුවන්. හැබැයි අර ඔක්කොම හැදුවේ එකම පිටිගොලියෙන් කඩාගෙන. දැන් එකම පිටිගොලියෙන් හදාගත්ත දේවල් වලට වෙන වෙන නම් තියෙනවා. පාන් කියනවා, රෝස් පාන් කියනවා, කිඹුල්ලු කියනවා, බනිස් කියනවා, තව තව නම් වලින් ඇති. හැබැයි ඒ හැම දෙයකම පවතින්නේ පිටි. හැඩය හා ආකෘතිය වෙනස්. වෙනස් වෙන්න වෙන්න අපට පේන විදිහ වෙනස් වුණා. පේන විදිහ වෙනස් වෙන්න වෙන්න දැන් අපි පනවගත්ත නම වෙනස් වුණා. ධාතුනානත්වය නිසා සංඥානානත්වය, සංඥානානත්වය නිසා සංකප්පනානත්වය. අපට පාන් වල ඒ පාන් පිටි වල හැඩය වෙනස් වෙන්න වෙන්න අපට පේන විදිහ වෙනස් වුණා. අපි හඳුනගන්න විදිහ වෙනස් වුණා. හඳුනගත්ත විදිහට අනුව තමයි අපි හිතන්න උනේ. යං සංජානාති තං විතක්කේති. හඳුනාගත්ත විදිහට විතර්ක කළා, හිතුවා. යං විතක්කේති තං විජානාති, හිතපු විදිහට දැනගත්තා. අපි දැනගත්තේ බාහිරේ තියෙන දෙයක් ගැන නෙමෙයි. අපි හඳුනාගත්ත දෙයට සාපේක්ෂකවයි හිතුවේ. හිතපු දෙයි දැනගත්තේ. ඒක අපි තවදුරටත් තේරුම් ගන්න උත්සාහ කළොත්, ඔබ හිතුවොත් ඡායාරූපයක් ළඟට ගියොත් දැන් ඒ ඡායාරූපය දිහා බලාගෙන ඔබට පුළුවන් මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ තාත්තා, මේ ඉන්නේ දුව කියලා හඳුනගන්න. ඒ දිහා බලාගෙන ඔබට සතුටු වෙන්න පුළුවන්, අසතුටු වෙන්න පුළුවන්. hina වෙන්න, අඬන්න පුළුවන්කම තියෙනවා. ඇයි?
ඔබ ඒ ඡායාරූපයේ දකින්නේ අම්මා හැටියටමයි, තාත්තා හැටියටමයි, දියණිය හැටියටමයි. හැබැයි අපි විමසීමක් කළොත් එතන තියෙනවා කඩදාසියක්. කඩදාසිය මත පින්සලකින් හෝ මුද්‍රණ යන්ත්‍රයක ආධාරයෙන් හෝ තින්ත තවරලා තියෙනවා. ඒ තින්ත තැවරෙන ආකාරයට අපට පේන විදිහ වෙනස් වෙලා තියෙනවා. අපි ඒකට කියනවා චිත්‍රයක් කියලා. දැන් කොළේ මත තින්ත තැවරුණු වෙලාවේ අපට පේන්න තියෙනවා චිත්‍රයක් ඇස ඇති කල්ලි. ඊට වැඩි යමක් එහි නෑ. තාත්තා එතන නෑ, අම්මා එතන නෑ, දියණිය එතන නෑ. එහි තියෙන්නේ කොළයයි තින්තයි ඇති තැන පේන චිත්‍රයක්. චිත්‍රය පේනවා විතරයි, අල්ලන්න බෑ, ඉඹලා බලන්න බෑ, දිව ගාලා බලන්න බෑ. පේනවා. ඊට වැඩිය මොකුත් නෑ. දැන් එතකොට අම්මා කිව්වේ, තාත්තා කිව්වේ, දියණිය කිව්වේ ඔබට පුළුවන්කම තියෙනවා ඒ චිත්‍රය හඳුනගන්න එක එක විදිහට. එක එක විදිහට හඳුනගන්න පුළුවන්. ඔබ මේ චිත්‍රය තාත්තා කියලා හඳුනගන්නකොට ඒ චිත්‍රයම තව කෙනෙක් අඳුරගනීවි මේ මගේ මහත්තයා කියලා. තව කෙනෙක් හඳුනගනීවි මේ මගේ අයියා කියලා. මේ මල්ලි කියලා හඳුනා ගැනීම සාපේක්ෂකයි. එකම චිත්‍රය එක එක්කෙනාට එක එක විදිහට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. හඳුනාගත්ත විදිහටයි එක එක්කෙනාට තොරතුරු විස්තර එන්නේ. තාත්තා කියලා හඳුනාගත්ත කෙනාට තාත්තා කෙනෙකුගේ විස්තර සිහි වෙන්න පුළුවන්. මගේ මහත්තයා කියලා හඳුනාගත්ත කෙනාට මහත්තයෙකුගේ විස්තර තොරතුරු සිහි වෙන්න පුළුවන්. අයියා කියලා මල්ලි කියලා හඳුනාගත්ත කෙනාට ඒ අනුරූපීව විස්තර සිහි වෙන්න. එතකොට සිහි කළ දේ අනුව දැන ගැනීම වෙයි. එතකොට අපි කවුරුවත් කොළේ ගැන, තින්ත ගැන, චිත්‍රය ගැන නෙමෙයි හිතලා තියෙන්නේ. හඳුනාගත්ත විදිහට හිතලා තියෙනවා. හිතපු විදිහට දැනගෙන තියෙනවා. එතකොට එහෙනම් එකම චිත්‍රය එක එක්කෙනාට එක එක විදිහට හඳුනා ගන්න පුළුවන්කම තිබුණා. චිත්‍රය තාත්තම වුණා නම් තව කෙනෙකුට තව විදිහකින් හඳුනා ගන්න බෑ. චිත්‍රයේ කිසිදු වෙනසක් නොකොට මට තාත්තා වුණා වගේම තව කෙනෙකුට මහත්තයා කියලා බලන්න පුළුවන් වුණා. තව කෙනෙකුට අයියා කියලා, මල්ලි කියලා බලන්න පුළුවන් වුණා. එහෙනම් ඔබට පැහැදිලිද ඒ පැත්තේ නෙමෙයි ඒ ධර්මතා ටික තියෙන්නේ කියලා? ඒ චිත්‍රය අපි හඳුනාගත්ත විදිය, සංකල්ප, සිතුවිලි, නාම ධර්ම ටිකේ. එතකොට අපේ සංකල්ප ටික, අපේ නාම ධර්ම ටිකෙන් අපි මාහිරේ බැලුවොත් අපේ සිතුවිලි, අපේ සංකල්ප ටික මිත්‍යා සහගත, අවිද්‍යා සහගත විඥානයේ විසින් මැවීමක් කරලා තියෙනවා, බාහිරයෙන් පෙන්නලා තියෙනවා. චිත්‍රය අම්මා කළා, චිත්‍රය තාත්තා කළා, චිත්‍රය දුව කළා. දැන් ওই චිත්‍රයේ දිහා බලාගෙන hina වෙන්න අඬන්න පුළුවන්. හැබැයි ඒ සංකල්ප ටික ওই පැත්තෙන් පෙන්නුවා කියලා චිත්‍රයට පණ ආවේ නැහැ. චිත්‍රයක් විතරයි කොළයයි තින්තයි ඇති තැනක තියෙන්නේ. දැන් ඒ චිත්‍රයේ එක එක්කෙනාට හඳුනගෙන ඒ සංකල්ප ටිකෙන් බාහිරයේ බැලුවොත් ඒ චිත්‍රයේ වටිනාකමක් එයි. මේ අම්මා වෙයි, මේ තාත්තා වෙයි, මේ දුව වෙයි. ඒ දිහා බලාගෙන දැන් බොහෝ විස්තර සිහි කරගෙන හඬන්න, hina වෙන්න පුළුවන් වෙයි. හැබැයි ඔබට පුළුවන්කම තිබුණොත් එහෙනම් අම්මා කියලා හඳුනා ගැනීම මාත්‍රයක්. ඒක කොළේට තින්ත චිත්‍රයට නෑ. තාත්තා කියලා හඳුනා ගැනීමක්. ඒක කොළේට තින්තට චිත්‍රයට අයිති එකක් නෙමෙයි. ඒක හිතේ අයිති එකක්. දියණිය කියලා හඳුනාගත්ත තැන කොළේට තින්තට චිත්‍රයට නෙමෙයි. ඒක නාම ධර්මයක්. ඒක සිතුවිලි පැත්තටයි අයිති. එහෙනම් අපි මෙන්න මේ සිතුවිලි ටික වෙන් කරලා හඳුනාගත්තොත්, නාම ධර්ම ටික වෙන් කරගත්තොත් රූපේ පැත්තේ තියෙන්නේ මොකද්ද, නාමයේ පැත්තේ තියෙන්නේ මොකද්ද කියලා
වෙන වෙනම ධර්මතා ටිකක්. එතකොට අපේ දැනගැනීමට ඇවිල්ලා තියෙන්නේ ඒ නාම ධර්ම වලට අනුව. හඳුනාගත්ත දේට අනුවයි හිතලා දැනගත්තේ. එතකොට අපි දැනගත්තේ නෑ බාහිරය ගැන. හැබැයි මේ ඇත්ත නොදන්නාකම යෙදෙනකොට අපි දැනගත්තේ බාහිරයේ තියෙන එකක්. බාහිරයේ ඉන්න කෙනෙක් ගැන කියලා අපි චිත්‍රය කෙනෙක් බවට පත් කරගන්නවා. තාත්තා බවට පත් කරගන්නවා. අම්මා බවට, දියණී බවට පත් කරගන්නවා. දැන් අපිට හඬන්න පුළුවන් ඕන තරම්. දුක් වෙන්න පුළුවන් ඕන තරම්. හැබැයි එහෙම බැලුවා කියලා කොලේ තින්තේ චිත්‍රයේ කිසි වෙනසක් නැහැ. අපි අපේ සංකල්ප වලින් බලපු නිසා එහෙම එකක් පෙනිලා මිසක් එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ලෝකේ ඇහැ කියලා බලන තැනත් අනිත්‍යයි කියලා අපිට බලන්න වෙන්නේ මේ තියෙන ඇහැ කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා, දිරනවා, ඡේ වෙනවා, ගෙවෙනවා කියන මත නෙමෙයි. තියෙන එකක් නෙමෙයි. මේ තියෙනවා කියලා ඇති බවට අපට හම්බ වෙන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ ධර්ම න්‍යායක් තුල අපට ඇහැ හඳුනා ගන්න පුළුවන් වුණොත් ඔන්න ඔය චිත්‍රය ඇති තැන අම්මා තාත්තා හම්බ වෙනවා වගේ. දැන් ඒ කොලේ දි รา ගියොත්, ඒ කොලේ පිච්චුනොත්, ඒ කොලේ දිය වුණොත්, ඒ කොලේ ඉරුණොත් දැන් ඔබට කොලේ ඉරුණු නිසා, පිච්චුණු නිසා, දිය වුණු නිසා එන දුකක් නෙමෙයි එන්නේ. තාත්තා නිසා එන දුකක්. අම්මා නිසා එන දුකක්. දියණිය නිසා එන දුකක් එනවා. ඇයි? ඔබට ඒක ඇත්තක්ම වෙලා. ඔබේම සංකල්ප ටිකෙන් ඔබ මේ පැත්ත බලපු නිසා. නමුත් ඔබ සංකල්ප ටික වෙන් කරගත්තා නම්, සිතුවිලි නාම ධර්ම ටික වෙන් කරගත්තා නම් බාහිර පැත්තේ ඔබට මේ අහවල් කෙනා ඉන්නවා, අහවල් දේ තියෙනවා කියලා කියන්න දකින්න බැරුව යනවා. එහෙම වුණා නම් ඒ කොලේ ඉරුණාට, කොලේ දිරුවට, කොලේ පිච්චුණාට අම්මා නිසා එන, තාත්තා නිසා එන දුක එන්නේ නැහැ. හැබැයි දැන් ඒ පින්තූරේ කවුරු හරි පොළවේ ගැහුවොත්, ඒකට අගෞරවයක් කළොත්, පාගල දැම්මොත් ඔබට දුක එන්නේ කොලයක් පාගපු, කොලයක් පොළවේ ගහපු, කොලයක් පොඩි කරලා දාපු දුක නෙමෙයි. අම්මට කළ, තාත්තට කළ අගෞරවයක මහා බියකරු දුකක්, වේදනාවක් එන්න පුළුවන්. එහෙනම් දැන් තේරුම් ගත්තොත් අපට බාහිරයෙන් ඇති බවට හම්බ උනේ කොහොමද කියලා. මේ නාම රූප දෙකේ ඇත්ත නොදන්නා කමෙන් මේ විඥානයේ නැමැති මායාව බාහිරයෙන් ඇති බවට මවලා පෙන්නපු තැන අපි හඳුනාගත්තොත් අනුමාන තරමකින් හරි දැන් තේරුම් ගන්න ඇහැ කියලා අපට ගයක් හම්බ වෙලා ඇතනම් ඒත් ඔන්න ඔය වගේමයි. ඇහැ කියන තැන යම් කෘත්‍යයක් තියෙනවා. ඒක අපට කවදාවත් මේ වෙන ආයතනයකින්වත් විශේෂ කරගන්නට පුළුවන් සංසිද්ධියක් නෙමෙයි. අපට එහෙම අත්දැකීමක් නැහැ. එහෙම එකක් තියෙනවා කියන අත්දැකීමක් අපට නැහැ. වකුගඩුවක්, අක්මාවක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. වෙනත් ශරීර අවයව තියෙනවා කියන නිසා අපි දන්නවා මිසක් අපි දැකලා නැහැ. ඒ වගේමයි ඇහැ කියන යම් කෘත්‍යයක් කරන අවයවයක් ඇතනම් ඒක තියෙන එකක් නෙමෙයි. ඒ අවස්ථාවට කර්මානුරූපව හටගන්න එකක්. ඒ අවස්ථාවට හටගන්න දෙයක් නිසා තමයි අපට ඇහැ නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඇහැ තියෙන එකක් වුණා නම්, කන තියෙන එකක්, නාසය, දිවකය, මනස තියෙනවා වුණා නම් එහෙනම් අපට නැති කරන්න බෑ. නිරුද්ධ කරන්න බෑ.
එහෙනම් ඇහැ අන්ධ කරන්න වෙනවා. ඇහැ ගලවලා අයින් කරන්න වෙනවා. ඇහැ නිරුද්ධ කරන්න කියන්නේ. එහෙනම් අපට ධර්මතාවයක් තියෙනවා. ඇහැ අපට අක්‍රිය කරන්න පුළුවන්. අපි දන්නවා නිර්වින්දනයකදී తాවකාලිකව යම් විද්‍යාත්මක ක්‍රමයකින් ඇහැ කන නාසය දිවකය අපි නිෂ්ක්‍රීය කරනවා. පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ නිර්වින්දනය කළ වෙලාවේ. නාසයට දිවට දැනෙන්නේ නැහැ. කයට දැනෙන්නේ නැහැ. ඒ විද්‍යාත්මකව අපි ධානයකට සමවදිනකොට රූපී අරූපී ධානයකට සමවදිනකොට එහි කන නාසය දිවකය අක්‍රිය වෙලා කාම ලෝකයේ අරමුණු වෙන්න බෑ ධානයේදී. ධාන සමාධි සමාපatti කවුරු හරි ලැබුවා කියනවා නම් එයාට රූප අරමුණු වෙන්න බෑ, ශබ්ද අරමුණු වෙන්න බෑ, ගන්ධ අරමුණු වෙන්න බෑ, රස අරමුණු වෙන්න බෑ, පහස අරමුණු වෙන්න බෑ. ඇයි? ඇහැ කන නාසය දිවකය නිර්වින්දනය වෙලා තියෙන්න ඕන, අක්‍රිය වෙලා තියෙන්න ඕන. ඇහැ කන නාසය දිවකය සක්‍රිය නම් රූප ශබ්ද ගන්ධ රස පහස හම්බ වෙන්න ඕන. ඔය 10 යම් තැනක තියෙනවා නම් ඒ කාම ලෝකය. ධ්‍යාන කියලා කියන්නේ කාම ලෝකය නෙමෙයි. කාම ලෝකය නෙමෙයි. ඒක රූපී. ධ්‍යාන රූපී වෙනවා එක්ක අරූපී වෙනවා. රූපී වෙනකොට මේ කාම මට්ටම ඉක්මවා ගිහිල්ලා තියෙන්න ඕන తాවකාලිකව හරි. එතකොට ධ්‍යානයේදී මේ පහ වැහෙනවා. අක්‍රිය වෙනවා. ක්‍රියාකාරීත්වය නතර වෙනවා. හැබැයි මාර්ග සිතින් අපි කරන්නේ මේ తాවකාලිකව නෙමෙයි සහ මුලින්. සහ මුලින් මේක ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වහමත් ඔබට හිතෙයි එහෙනම් රහතන් වහන්සේට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පේන්නේ නැහැ. අන්ධ වෙති. ඇහෙන්නේ නැහැ බිහිරි ඇති කියලා. නෑ ඔබට තේරුම් ගන්න උත්සාහ කරන්න මේ ඇහැ කන නාසය දිව කය මනස කියලා කියනකොට ආයතන කියනකොට එක්තරා අවස්ථාවක්. ආයතන අවදිය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා තුල පවතින්නේ නැහැ. හැබැයි චක්කු ධාතු රූප චක්කු ධාතු සෝත ධාතු ගාන ධාතු જીවා ධාතු කාය ධාතු මනෝ ධාතු කියන මට්ටමින් විපාක මට්ටමේ මේ ක්‍රියාවලිය පවතින්න පුළුවන්. ඒ නිසා කියනවා පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා. පෙනීම පෙනීමෙන් ඇහිම ඇසීමෙන් අවසන් ඒ කෘත්‍යයක් ඒ ක්‍රියාවක් විතරයි. හැබැයි ඔබට මට එහෙම වෙන්න බෑ. දැන් ඔබට මේ වෙලාවේ කනට ශබ්දයක් ගැටිලා ඇහෙන්න පුළුවන්. ඒ ශබ්දය ඇහෙන්න කනට ශබ්දයක් ගැටිලා ඇහෙන්න පුළුවන්. ඇහෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇහෙනකොට ඔබ හඳුනගෙන තියෙනවා AC එකේ හඬ කියලා. එයා කන්ඩිෂන් මැෂින් එකේ හඬ කියලා. දැන් ඔබට කනට හෝ කනට ගැටිච්ච ශබ්දයට හෝ විඥාණයට ඇසීමට අදාළ නැහැ AC මැෂින් එකක්. AC එක ශබ්දයක්. ඇහුනේ ශබ්දයක්. ශබ්දයක් කනට ගැටිලා ඇහුණා. ඇහුණු දේ ඔබ හඳුනාගත්තා. හඳුනාගත්ත දේට අනුවයි ඔබ හිතන්නේ. ඒ අනුවයි ඔබ තීන්දුව తీරන ගන්නෙ. ඒ හිතනවා කියන කාරණා ටික ඇසීමට අදාළ එකක් නෙමෙයි. අපි හදාගන්න ටික. ශබ්දයක් අපට ඇහෙනවා. අපි ගෙම්බෙක්, මොනරෙක්, හාවෙක්, ගිරවෙක් අපි නිර්මාණය කරගන්නවා. අපි හදාගන්නවා.
හදාගෙන ඒ සතුන් නිසා විඳින සැප දුක් විඳින්න උත්සාහ කරනවා. හැබැයි ඇසීමෙන් අවසන් වෙලා. ඇසීමට හේතු යම් අවයව ටිකක් ඇත්නම් හේතු ටිකක් ඇත්නම් ඒ හේතුත් නිරුද්ධ වෙලා. හටගෙන නිරුද්ධ වෙලා. අපි දන්නේ නැහැ. අපි දැන් ඒ ඇහෙනකොට අපි මවාගත්ත අපි හදාගත්ත දෙයක් එක්ක අපි ජීවත් වෙනවා. සැප දුක් විඳිනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ඇහෙනවා අලුතෙන් දෙයක් හදාගන්නේ නැහැ. හදාගත්තොත් වෙන වැරද්ද. ඒ හදාගත්ත සතා ඉන්නවා. ඉන්න සතා බලන්න ඇහැ උපද්දවන්න වෙනවා. ඉන්න සතාගේ හඬ අහන්න කන ඕන වෙනවා. ගඳ සුවඳ බලන්න නාසය ඕන වෙනවා. රස බලන්න දිව ඕන වෙනවා. පහස විඳින්න කය ඕන වෙනවා. අන්න ඇතුළත වරද්දගෙන තියෙන දේ ඉන්න කෙනා බලන්න අහන්න විඳින්න ඇහැ උපදවාගෙන යන එකටයි ආයතන කියන්නේ. ඒ මට්ටමේදී තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ. එතකොට චිත්‍රය අම්මා වෙලා. ඒ උපාදානස්කන්ධ මට්ටම අපි ඇහැ හදාගෙන ඇවිල්ලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ඔන්න ඔය ඇතුළතින් මුලා වෙලා ඇත කියන ඉන්නවත් තියෙනවා කියන අදහසට ඇවිල්ලා තියෙන දේවල් බලන්න, තියෙන දේවල් අහන්න, තියෙන දේවල් විඳින්න, තියෙන දේවල් දැනගන්න සලායතනෙ පැද්දවීමක් නැහැ. ඒ නිසා කියනවා සලායතන නිරෝධයි කියලා. ඉතින් මෙන්න මේ බඳු ධර්ම න්‍යායක් තුල බුදුරජාණන් වහන්සේ අපට මේ ධහම පැහැදිලි කළේ. ඉතින් අදත් අපට ඒ යථාර්ථයන් තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ නාම රූප දෙකේ දෙපැත්ත වෙන් කරගත්තොත් අපට විඥාණයට මායා කරුට මවන්න පුළුවන් කමක් නැහැ. ඇති බවට මවා පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. මේ ඇත්ත නොදන්නා තාක් මේ මායා කරුට පූර්ණ ඉඩ තියෙනවා අපිව රවටන්න. රැවටෙන නිසා අපි තියෙන දේවල් තුල අපි සැප දුක් විඳිනවා. ඉතින් යම් දවසක මෙන්න මේ ඇත්ත දකිමු, ඇත්ත දේරුම් ගනිමු. එදාට අපි මේ ශාසනය පිහිට කරගෙන දුකින් මිදුණා කියලා ඔබට මට කියන්න පුළුවන් වේවි. ඉතින් ඒ සඳහා සොයන්න විමසන්න ඉඩ තබමින් අපේ කාලය නිම වූ බව දැනුවත් කළා. ඉතින් මෙතෙක් වෙලාවක් අපි ඒ දයාබර පියතුමන් අප කරේ බොහෝම ගෞරවයෙන් නිරතුරුව ඒ ධර්මය අසමින් විමසමින් බොහොම ලොකු නුවණකින් අවබෝධයකින් ගත කළේ. ඉතින් එතුමන් ඒ මෑණියන් දියණියන් ඒ කවුරුත් කර්මානුරූපව ආයු කර්ම ගෙවීමෙන් මිය පරලෝ ගියා. ඉතින් අපි අද දවසේ මේ සද්ධර්ම ශ්‍රවණය තුළින් මතු කරගත්ත උදාර කුසල ශක්තිය, ධර්ම ශක්තිය ඒ පියතුමන් මෑණියන් දියණියන් ඇතුළු අපි හැමට බණ අහන හැම දිනාට මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. අප විසින් අත්පත් කරගත්ත මේ මහානීය මහා කුසලයේ මතු බුදුව ලොවක් සනසනාරි මෛත්‍රී නාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු තුන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමති ඉෂ්ඨකාමී සියලු දේව සමූහයාටත් පින් අයිති වේවා. දිව්‍ය සිසුරු වැඩි දියුණු වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. නමින් මිය පරලෝකීය තිමස් පූර්ණිය සිහිපත් කරන එම්.එම්. පීරිස් දයාබර පියතුමන්ට එවැගේම කේ.එම්. පෙරේරා ආදරණීය මාතාව, තරණී විජේසිරිවර්ධන ආදරණීය දියණිය ඇතුළු කොට ඇති කුල පරම්පරාගත ඥාතිවරු මේ පින්ගෙන සපතටපත් වේවා. දිව්‍ය මනුස්ස සපතින් සපවත්ව සත්පුරුෂ ආශ්‍රයෙන් ධම්ම මඟ අසාගෙන ජරා මරණ ආදී සියලු දුකින් නිදහස් වූ අමා මහ නිවනින් සැනසීම දක්වා මේ උතුම් පින්කම් ඒ හැමට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා. නිමල් පීරිස් මහත්මයා ඇතුළු ඒ සහෝදර සහෝදරයන් පීරිස් පවුලේ ඥාති හිතයිසීන් හැමට
බණහන හැම දෙනාට මාධ්‍ය ජාලයේ සියලු දෙනාට සියලු ලෝ සතුනට මේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් ඒකාකාරීව පිහිටාවා මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සූවිසි අනන්ත මහ ගුණ බලයෙන් පින් අනුමෝදන් වන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ස්වාසූ දහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව ලැබෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී අතුරු ආන්තරා මගහැරී නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත ශාන්තිය සහනය සැනසෙල්ල හාත්පස රැකවරණයේ සැලසී උතුම් ලෝතුරු ප්‍රාර්ථනා සිද්ධ වේවා කරන කියන රැකී ආරක්ෂා වෙලෙලඳාම් ගොවිතෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වී ලෞකික ප්‍රාර්ථනාවන් සිද්ධ වේවා භව ගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් දහම් මඟ අසාගෙන ලෞතුරු මඟඵල නිවනින් සැනසුම කල්වේවා මොබ අප හැම දිනාටම ලැබේවා සැලසේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සෝපත්ති වයහපතක් දීර්ඝායුෂ